හරි. අයිබෝවන් තෙරුන් සරණයි දුවේ පුතේ. මේ ඔන්න දැන් අපි අද තව පාඩමකට යන්න යන්නේ. දැන් මේකට අපි පළවෙනි පාඩමේ කොටස් දෙකක් ඉවරයි. ඒ කොටස් දෙක ඉවර වෙන්න ඕනනම් අපට එකයි කාලක් යන්න ඇති. හරිද? දැන් ඒතර මේකට අපි ඉවර කරලා කාබෝහයිඩ්‍රේට් ඉවරයි, ප්‍රෝටීන්, ලිපිඩ, නියුක්ලික් අම්ල ඔය ටිකම ඉවරයි. ඒ කියන්නේ පාඩමේ තියෙන බරම කොටස් ටික දැන් ඉවරයි. නිකන් පොඩි පොඩි විටමින්, khනිජ ලවණ, ජලය කියන ටික තමයි ඉතුරුලා තියෙන්නේ. හරි? රයිට්. අපි මේකෙදි අද ඉස්සෙල්ලාම විටමින් ගැන කතා කරලා ඉමු. විටමින් කියන්නේ මොනවද? අපි කතා කරා කාබනික සංයෝග කීපයක් තියෙනවා කියලා. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, නියුක්ලික් අම්ල, ලිපිඩ ඊට පස්සේ අනිත් එක තමයි විටමින්. හරිද? මේ තමයි අපිට කතා කරන්න තියෙන අවසාන කාබනික සංයෝග වර්ගය. හරි? රයිට්. එතකොට විටමින් කියන්නේ කාබනික සංයෝගයක්. හරිද? විටමින් උදව් වෙනවා මේක එක අපේ ඇඟේ තියෙන ජෛව රසායනික ප්‍රතික්‍රියා වලට. හරිද? අපිට දැන් ලෙඩ වෙන්න, ලප ඇති වෙන්න නැති වෙන්න. හරිද? එතකොට හැමේ පාට ලස්සන වෙන්න ඔය එක එක දේවල් වලට අපිට ගොඩක් වෙලාවට විටමින් වර්ග ඕන වෙනවා. කෙස් ශක්තිමත් වෙන්න ඔය වගේ දේවල් වලට. හරිද? නිරෝගී බව පවත්වා ගන්න තමයි ගොඩක් විටමින් වර්ග ඕන වෙන්නේ. හරි? එතකොට විටමින් වර්ග වතුරේ දීවන විදිහ අනුව වර්ග දෙකක් තියෙනවා. හරිද? වතුරේ දීවන විදිහ කැත. කියන්නේ කැතින්ද අපි කියනවා ජලයේ ද්‍රාවීතාව මත කොටස් දෙකක් තියෙනවා. එකක් කියනවා ජලයේ දිය වෙනවා, අනිත් එක කියනවා ජලයේ දිය වෙන්නේ නැහැ. නැත්නම් වතුරේ දිය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ජලයේ ද්‍රාවී විටමින් තියෙනවා, ජලයේ අද්‍රාවී විටමින් තියෙනවා. හරිද? දැන් ගොඩක් වෙලාවට ඕගොල්ලන් අහන්න නැති වෙයි ජලයේ ද්‍රාවී විටමින් වන්නේ මින් කුමක්ද කියලා ඕගොල්ලන් අහන්න නැති වෙයි. හරි නිකන් මේක දැනගෙන තියාගන්න. හරිද? විටමින් වල ලක්ෂණ කිහිපයක් පැහැදිලි කරන්න කියලා කිව්වොත් එහෙනම් ඔයගොල්ලන්ට මේක උදව් වෙනවා. විටමින් අණු කාබනික සංයෝගයක්. එතකොට ජෛව රසායනික ප්‍රතික්‍රියාවට මේ උදව් වෙනවා. එතකොට ද්‍රාව්‍යතාව අණු කාණ්ඩ දෙකයි ජලය අද්‍රාව්‍ය සහ ජලයේ ද්‍රාව්‍ය කියලා. හරිද? රයිට්. දැන් ඔය ජලයේ අද්‍රාව්‍ය විටමින් මේ දේ දිය වෙනවා මම කියා ගන්න. ජලයේ අද්‍රාව්‍ය විටමින් ජලයේ දිය වෙන්නේ නැහැ. ඒ වුණාට ඒවා මේ දේ දිය වෙනවා. හරි? රයිට්. ඊළඟ කොටස. ඔන්න දැන් ඔයාලගේ පෙළපොතේ ගත්තොත් එහෙම ගොඩාක් විටමින් වර්ග සහ ඒවගේ ගුණතා ලක්ෂණ දාලා තියෙනවා. හරිද? මම මෙතනින් ගොඩක් දාලා තින්නේ පුතේ අපට විභාගයට අහයි කියලා හිතෙන ප්‍රධානම විටමින් වර්ග කීපයක්. A B C D. හරිද? දැන් කවදාවත් ඔයගොල්ලන්ගෙන් ගොඩාක් විස්තර අහන්නේ නැහැ. දැන් මේ දක්වා අහලා තියෙන ඒවා බලපුවාම මේ බහුවර ප්‍රශ්නයක් නැත්නම් විහුවගත එක පොඩි එක තනි පෙළයක උත්තරයක් දෙන ප්‍රශ්නයක් වගේ තමයි අහන්නේ. හරි? දැන් ගත්තොත් එහෙම විටමින් A. හරිද? එතකොට විටමින් A වලින් නම් මම කිව්වොත් රැස් පේන්නේ එහෙම වර්ග දෘෂ්ටි වර්ණක හදලා තියෙන්නේ විටමින් A වලින්. අම්ම පාට වෙන්න. ඒ වගේ දේවල් වලට උදව් වෙන්නේ විටමින් A. හරිද? එතකොට විටමින් A තියෙන ළමයෙක් විටමින් A නැති ළමයෙක් අපි හොයාගන්න ඌනතාවයක් කියලා කියන්නේ අඩු වෙලා. ඌණයි. ඒක නැති වෙලා ගිහිල්ලා විටමින් A අඩු වෙලා. හරිද? ඌට රැයට පේන්නේ නැහැ හරියට. හරිද? ඇසේ බීටෝ ලප වගේ පොඩි පොඩි ලප ඇති වෙනවා. හරිද? එතකොට මේ හැම වේලෙනවා. හරිද? ඊට පස්සේ දැල මේ කටු පොඩි පොඩි විවිලි ඇති වෙනවා. සමහරවිට ඔයගොල්ලෝ දැකලා ඇති. අල්ලපුවම කටු හො වෙනවා දණී හැර හිමේ. හරිද? වෙලමිට ඒ වගේ තැන්වල. හරිද? ඊට පස්සේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග. හරි. ඒතර ගොඩක් වෙලාවට විභාගයට අහනවා මෙහෙම. ඔන්න එක ළමයෙක් ඉන්නවා. ඒ ළමයාගේ ඇසේ බීරෝ ලපක් තියෙනවා. මේ හැමත් වෙරිලා ගිහිල්ලා වෙලමිටේ මේ දන හිසේ හැම විවිලිත් තියෙනවා. මේ ළමයාගේ ඌනතාවිය හැක්කේ මෙන් කුමක්ද කියලා අහනවා. උත්තර හතරක් දීලා. A B C D විටමින් A B C D. ඒකට උත්තරේ විටමින් A. ඔන්න ඔය වගේ දේවල්. හරිද? ඊළඟට විටමින් B ගත්තොත් එහෙම. විටමින් B වල උණුතා ලක්ෂණ තමයි බෙරි බෙරි රෝගය, මුඛ කොන්වන වෙනවා, කටේ දෙපැත්තේ කොන් තුවාල වෙනවා. හරිද? රක්තහීනතාව නැත්නම් ලේ අඩු බව. ඊළඟ එක තමයි හැමේ විබිලි සහ හැමේ වියලි බව සහ වර්ණ වෙනස් වීම. අර වගේම පාට වෙනස් වෙනවා. කියන්නේ පාට අඩු වෙනවා. හරිද? මෙලෙන් අඩු වෙනවා වගේ සුදු පාට ගතියක් එනවා. හරිද?
right. එතකොට මතක තියාගන්න විටමින් B වල ප්‍රයෝජනය තමයි ස්නායු පටක හොඳට ප්‍රයත්නට අවශ්‍ය වෙනවා. රතුරු ද්‍රවණ සෑදීම සංකටකයක්. හැම ආයෙත් අර වගේම හැම නිරෝගී පවත්වා ගන්න. ඔය වගේ කීපයක් තියෙනවා. right. ඒ ටික හිමීට බලා ගන්න ලොකුවට පාඩම් කරගන්න දඟලන්න එපා. ඊළඟ විටමින් C. මේකත් අර වගේම සම නිරෝගීතාවයට වැදගත් වෙනවා. හරිද? මොකද කියන්නේ විටමින් C දත්වල එනමලය. දත්වල එනමලය සෑදීමට අවශ්‍ය වේ. එතකොට දත්වල එනමලය හැදෙන්නේ නැහැ හරියට විටමින් C නැත්තම් මතක තියාගන්න ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම දත්වල එනමලය දිරා යාමට හේතු වන්නේ මින් කුමන විටමින් එක උණුතාවයද කියලා ඒකට උත්තරේ විටමින් C. හරිද? right. එතකොට බලන්න විටමින් ඒත් එක්කමනේ ඊළඟ රෝග ලක්ෂණ ටික තමයි විදුරු මස් දුර්වල වීම. හරි? අභ්‍යන්තර රුධිර කෙලිම වීම රෝග සුව වෙන්න කල් යනවා. හරි ඉක්මනට ලෙඩ හොඳ වෙන්නේ නැහැ. right. ඊළඟ එක D. කැල්සියම් සහ ෆොස්ෆරස් අවශෝෂණය පාලනය කරයි. වැදගත්ම එක D. කැල්සියම් සහ ෆොස්ෆරස් එක තමයි අස්ථි වලට ඕන වෙන කැල්සියම්. හරිද? රිකට්සියා කියන අස්ථි විකෘති වෙනවා. ඇද වෙනවා. ඒ වගේ දේවල් එන්නේ විටමින් D වල උණුතාවයත් එක්ක. හරි? ඒකට ඔය පළවෙනි එක ගත්තොත් එහෙම ඔයාලට පේනවා. මෙන්න මේ හරියනේ. දැක්කද? ලපයක් ඇති කියලා තියෙනවා. ඒකට කියන බීටෝ ලප කියලා. පැහැදිලිද? right. එතකොට මේ අඩු වෙලා තියෙන්නේ කොයි විටමින් එකද? විටමින් A. හරිද? එතකොට මම කිව්ව ඔන්න හැමේ පාට වෙනස් වෙනවා කියලා මේ. හැමේ පාට වෙනස් වෙනවා කියලා මම කිව්වා. හරිද? හැමේ පාට වෙනස් වෙලා කියලා කියන්නේ මෙන්න මේ වගේ හැමේ තියෙන වර්ණක නෙමෙයි වෙන වෙන වර්ණ කියනවා. ඔය කබර ඇති වෙලා වගේ. ඒ තමයි විටමින් B වල ලක්ෂණය. හරිද? ඊළඟ මේ විදුරු මස් වලින් ලේ ගලනවා. මේ බලන්න. ඔන්න. මේ මොකක් වෙන්නද? අපි කිව්වා දත් සම්බන්ධ එනමලය ප්‍රශ්න තියෙනවා නම් විදුරු මස් වල ප්‍රශ්න තියෙනවා නම් උත්තරේ මොකද්ද? විටමින් C. හරිද? ඊළඟ එක පුතේ මේ බලන්න මේ දරුවගේ අස්ථිය ඇද වෙලා මේ ඊළඟ ඉන්නේ දණහිසේ අස්ථිය අර එහෙම ඇද වෙලා ඇත්තේ. හරිද? මේ වගේ මේ කොඳුරට පිළත් ඇද වෙන්න ඉඩ තියෙනවා. මේ අස්ථි වලට උදව් වෙන්නේ මොකද්ද? කැල්සියම් සහ ෆොස්ෆරස් අවශෝෂණයට උදව් වෙනවා විටමින් D. හරිද? ඔන්න විටමින් පාඩම. ගොඩක් කලාට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ මොන හරි දීලා ඌනතාව ලක්ෂණ පැහැදිලි කරන්න කියලා. මොනවද ඌනතාවය? ඇසේ බීටෝ ලපේ තියෙන ඌනතාවය විටමින් A. ශරීරයේ වර්ණ කඩු වීම මොකද තියාගන්න උත්තර විටමින් B. විදුරු මස් වලින් ලේ ගැලීම උත්තර විටමින් C. අස්ථිය දවීම නැත්නම් රිකට්සියාව අපි කියනවා උත්තර විටමින් D ඌනතාවය. තේරුණාද? right. ඊළඟ එක. khනිජ ලවණ. හරි. ප්‍රශ්නයක් අහන්නේ නෑ ඔයගොල්ලන්ගෙන් සිරුරේ බරෙන් 107ක් ඇත්තේ මොනවාද? එහෙම අහන්නේ. khනිජ ලවණ 100ට බරෙන් කුපන ප්‍රතිශතයක් තිබේද? අහන්නේ. හරිද? නිකන් දැනගන්න මම දාලා තියෙන්නේ. හරිද? මතක තියාගන්න. වැඩිපුරම ශරීරයේ තියෙන khනිජ ලවණ වර්ගය තමයි කැල්සියම් සහ ෆොස්ෆරස්. ඕක දැනගන්න. කැල්සියම් සහ ෆොස්ෆරස් තමයි අපිට ගොඩක්ම ඕන වෙන්නේ. ඒ කියන්නේ ගොඩක් අෂ්ටි සම්බන්ධව යන කතන්දරයක්. හරි? ඊට අමතරව පොටෑසියම්, යකඩ, මැග්නීසියම්, කොපර්, අයඩින් වගේ දේවල් තියෙනවා. හරිද? හරි. බෝම් බාන්නකෝ. මේකෙත් එහෙම. khනිජ ලවණ දැනගෙන ඉන්න ඕනේ. උණුතාව ලක්ෂණ අපි දැනගෙන ඉන්න ඕනේ. හරිද? khනිජ ලවණයයි උණුතාව ලක්ෂණයි අපි දැනගෙන ඉන්න ඕනේ. මේ විභාගයට සමහර විට මේ වගේ උණුතාව ලක්ෂණ අහන්න. මම දැක්ක පසුගිය විභාග ප්‍රශ්නයක අහලා තිබ්බා විටමින් උණුතාවය. දැන් මේ පාර khනිජ ලවණ උණුතාවයක් අහන්න පුළුවන්. හරිද? ඒතර khනිජ ලවණ තියෙන්නේ මිනිස් ශරීරයේ විතරක් නෙමෙයි. ගස් වලත් තියෙනවා. අපි කියන නයිට්‍රජන් උරා ගන්නවා නෙමෙයි කියලා. ඒ වගේ කාරණා. හරිද? right. දැන් මිනිසාගේ දේහ ලක්ෂණ වලට මේ දේහ ක්‍රියාකාරීත්වයට මේක උදව් වෙන්නේ කොහොමද කියලා බලමුකෝ. හරි. පොටෑසියම් ගත්තොත් එහෙම හරිද? සෛල තුල තරලවල සමබරතාවය පාලනය කිරීමට. හරිද? බර වැඩිනේ. right. හෘදය සහ මාංශ පේශි වල ක්‍රියාකාරීත්වයට. ස්නායු විනයන ඔන්න වගේ දේවල්. හරිද? ඒතරම තියාගන්න. වෙන ගොඩක් පුතේ ඔයාලගෙන් ප්‍රයෝජන නම් අහන එකක් නැහැ. හරිද?
ඇහුවොත් අහන්නේ ඌනතා ලක්ෂණම තමයි. හරිද? මොකද ප්‍රයෝජන ගොඩක් මතක තියාගන්න අමාරුයිනේ. හරි? වැදගත්ම ටික මම කියලා දෙන්නම්. පොටෑසියම් වල ඌනතා ලක්ෂණ තමයි පේශී දුර්වල වෙනවා. හරිද? මානසික ව්‍යාකූලතාව කියන්නේ අපි කියන්නේ ස්ට්‍රෙස් එක කියලා මානසික ආතතිය කියන්නේ. හරි අමාරුයි පීඩනය. පොඩ්ඩක් පාඩම් කරද්දී හරි අමාරුයි. පොටෑසියම් ඌනතාවය. හරිද? ගෙදර නිකන් ප්‍රශ්නයක් අපුවම ටක් ගාලා නිකන් කඩාන වැටෙනවා. පොටෑසියම් ඌනතාවය. හරි? මානසික ව්‍යාකූලතාව. හරි පිස්සු වැදිලා වගේ දඟලනවා. කෝච්චියට පයින්න හදනවා. හරි මෙහි. හරිද? ඒ වගේ දේවල්. ඊළඟට සෝඩියම්. මම තියාගන්න මේ වැදගත් කාරණේ තමයි. එන්සයිම් වල ක්‍රියාකාරීත්වය ඇති කරන්නේ සෝඩියම් වලින්. හරිද? ඔන්න ඒක එකක්. සෝඩියම්. ඊළඟ එක. උණුත ලක්ෂණ මොකද්ද? සෝඩියම් අඩු වුණාම හුස්ම ගන්න අමාරුයි. කෙන්ඩ පෙරලෙනවා. හරිද? වමන යන්න දෙනවා. වාචනය කරනවා. ඔන්න දැන් මේ මෙහෙම අහන විභාගෙට. විභාගෙට අහනවා ළමයෙක් ඉන්න මේ ගෑනු ළමයි වැඩිපුර ඉන්න ඉස්කෝලේක ඔන්න ගෑනු ළමයෙකුට ඔක්කාරය වගේ පටන් ගන්න. ගත්ත ගමන් ඔන්න අපි ලියන වෙන මොකක් එකක් කරේ. එහෙම එකක් නෙමෙයි ඈ. බලද්දි කොෙන්ඩක් දෙල්ලෙනවා ඊළඟ කාර්යය. හරිද? ඔන්න දැන් අපි බලන වෙන මොකක් අසින්නක් වද්ද වෙන මොකක් කොතර නෙමෙයි මේ ළමයට සෝඩියම් මදියලු. හරිද? ඒ හින්දා ඒ වගේ ප්‍රශ්න අහන්න ඉඩ තියෙනවා. ඊළඟට මැග්නීසියම්. ඔන්න මැග්නීසියමුත් අර වගේමයි. අපි කතා කරේ විටමින් D දත් වලට ඕනේ කියලා එඩමලේට මැග්නීසියම් වලත් එහෙම අඳලා තියෙනවා. අස්ථි සහ කැල්සියම් වල සංඝටකයකි. අස්ථි සහ දත් වල සංඝටකයකි. ඕක අහනවා. හරිද? ඊළඟට අධික ලෙස ඌනතාවය මොකද්ද? අධික ලෙස හෘද ස්පන්දන සිදුවීම හයියෙන් හුස්ම ගන්න. ඊළඟට ස්නායු දුර්වලතාව ඇතිවීම. හරිද? මැග්නීසියම් අස්ථි වලට ඕන කරලා තියාගන්න. අස්ථි වලට දත් වලටයි. රයිට්. ඊළඟට කැල්සියමුත් එහෙමයි. අස්ථි සහ දත් වලට ඕන. හරිද? කිරි වලත් තියෙනවා. කිරි වල සංඝටකයකි. ඊළඟට විටමින් E අවශෝෂණය වැදගත් වේ. හරිද? විටමින් E අවශෝෂණය කරන්න කැල්සියම් ඕන වෙනවා. ඊළඟ එක පුතේ ඌනතාවය තමයි කැල්සියම් වල දත් හා අස්ථි දුර්වල වීම. හරිද? ඒක මැග්නීසියම් ඌනතාව හින්දා වෙන්නත් පුළුවන් ඒක. හරිද? දත් හා අස්ථි දුර්වල වීම. වර්ධන ඌනතා ඇතිවීම. අන්න. හරිද? වැඩිහිටියන්ගේ අස්ථි බිඳී යාම අපි කියන ඔස්ටියෝපොරොසිස් කියලා. අහලා තියෙනවනේ. රයිට්. වැඩිහිටියන්ගේ අස්ථි බිඳී යාම. කැල්සියම් අඩු හින්දා සිද්ධ වෙන්නේ. හරි. ඔන්න ලෝකෙ වැඩි වශයෙන් මතක තියාගන්න ඕන මොනවද? ඌනතා ලක්ෂණ අනිවාර්යෙන් මතක තියාගන්න ඕන මේ වගේ. හරිද? ඊළඟ මතක තියාගන්න කැල්සියම් සහ සෝඩියම් මොනන එන්සයිම ක්‍රියාකාරීත්වයට මැග්නීසියම් මොන අස්ථි හා දත් වල සංඝටකයක් විදිහට පොටෑසියම් මොනන අපට ස්නායු වායු සම්ප්‍රේෂණය කරන්න හෘද මාංශ පේශි වල ක්‍රියාකාරීත්වයට. ওই කාරණා ටික පොඩ්ඩක් වැඩිපුර මතක තියාගන්න. හරි? ඊළඟ එක බේමානු ගස් වලට කණජ දාවන්න නැති කියලා. හරිද? මම මේ චාක වල කණජ දාවන උණුතාවය ලොකුවට ටේබල් ගහගෙන වගු ගහගෙන මේව කරේ නෑ. තියෙන ටිකම දැම්මා. හරිද? විභාගෙටත් මෙහෙම රූප සටහනක් දීලා මේක මොකක්ද කියලා අහන්න පුළුවන්. හරිද? ඒතොර මතක තියාගන්න මතක ගන්න විදිහත් මම ඔයාලට කියලා දෙන්නම්. හරිද? රයිට්. පළවෙනි රූපේ ගත්තොත් එහෙම නේ පත්‍රවල මේ හොඳට වැඩි මේ ලපටි පත්‍ර නෙමෙයි මේ හරිද හොඳ ලොකු පත්‍ර හරිද හොඳට වැඩිලා තියෙනවා පරිණත පත්‍රවල හරිතක්ෂය ඇතිවීම හරිත කියන්නේ මොකද්ද කොළ පාට ක්ෂය කියලා කියන්නේ මොකද්ද කොළ පාට ක්ෂය වෙලා නැති වෙලා ගිහිල්ලා කොළ පාට නැතිවීමට කියනවා හරිතක්ෂය කියලා ඔන්න මොකද නැත්තේ නයිට්‍රජන් තමයි නැත්තේ හරිතක්ෂය නම් නයිට්‍රජන් නැත්තේ හරිද ඔයාලා විභාගෙට මේ ෆොටෝ එකම දෙන්නේ නැති වෙයි වෙන පින්තූරයක් දාලා දෙයි ඒ ඇති වෙලා තින්නේ ඒ ප්‍රශ්නෙම තමයි. හරිද? රයිට්. මේ ලප වගේ ඔය පත්‍රේ පුරාම තියෙනවා මේක. හරිද? පත්‍රේ පුරාම මේක ඇති වෙනවා. හරි. ඊළඟ එක. මේ බලන්නකෝ සමහර පත්‍ර අනවශ්‍ය ගන්න. ඔයාලට පත්‍ර සමහර වෙලාවට අල්ලලා බලනකොට ගහේ තියෙන කොළ අල්ලලා බලද්දී සමහර තැන් ටික ඝනකම්. සමහර තැන් ඝනකම් නැහැ. හරිද? සමහර තැන් ඝනකම් සමහර තැන් ඝනකම් නැහැ. සාමාන්‍ය විදිහටම තියෙන කොළේ. හරි මේ ඝනකම් වෙලා තියෙනවා කියලා කියන්නේ හරිද? සිංක් තමයි ප්‍රශ්නේ. සිංක් උණුතාවයක්. හරිද? තේරුණාද? ඊළඟ එක.
රතු හා දම් ලප මතුවීම. රතු හා දම් වර්ණ ලප මතුවීම. මේ රතු පාට, දම් පාට හරිද ටික ටික ලපයි තියෙනවා තැන් තැන් වල මේ. මේ. හොඳට බලන්න. දැන් සමහරවිට ඔයාලා මේ වගේ එකක් දුන්නා මෙතන කහ පාටක් තියෙනවා. කියන්නේ හරිතක්ෂය වගේ පේනවා නිකන් කහ පාට වෙලා පත්‍රේ එහෙමත් පේනවා. හරිද? ඒක ටක් ගාලා හරිතක්ෂයද කියලා බලන්න එපා. බලන්න තව මොනවද හරි තියෙනවා ප්‍රශ්න කියලා මේකේ. මේ දම් පාට වෙලත් වැඩිපුර තියෙන දම් පාට වෙච්ච එක මේ. හැම තැනම දම් පාටලා. රතු පාටලා දම් පාටලා. ෆොස්ෆරස් තමයි ප්‍රශ්නේ. හරිද? හරි. ඊළඟ එක. පොටෑසියම් උණ්ණතා ලක්ෂණය. මොකද්ද? පොටෑසියම් උණ්ණතාව ලක්ෂණය මොකද්ද? කහ හෝ දුමුරු පැහැ වර්ණ ඇතිවීම. ඔන්න කොලේ තියෙනවා. හරිද? මේ කොලේ තියෙනවා. මේ කහ පාට වෙලා මේක. වටේම කහ පාට වෙලා. හරිද? කහ හෝ දුමුරු පාට. මේක දුමුරු පාට වෙන්නත් පුළුවන් නේ. ඔය තියාගන්න. පොටෑසියම් උණ්ණතා ලක්ෂණ. හරිද? ඊළඟට කොලේ අන්තිම කෑල්ලේ අග්‍රස්තය අපි කියනවා මේකට මේ හරි මේ අග්‍රස්තය. මේක පත්‍රේ වේලිලා මැරලා ගිහිල්ලා වේලිලා ගිහිල්ලා මැරලා ගිහින් ඔන්න ඒ කෑල්ල නෑ මේ. බලන්න මේ වෙන අනිත් හැමතැනම තියෙනවා. මේ කෑල්ල විතරක් මැරලා ගිහිල්ලා මේ පත්‍රයේ අග කෙලවර මිය යෑම මිය ගිහිල්ලා මැරලා ගිහිල්ලා කැල්සියම් තමයි ප්‍රශ්නේ. හරිද? රයිට්. ඔන්න කණිජ ලවණ සහ ඒව ගුණතා ලක්ෂණ කතා කරලා ඉවරයි මේ වෙනකොට. රයිට්. ඔන්න පාඩමේ අවසාන කොටස. හරිද? මෙතනින් එහාට මේ පාඩම නැත. මම තියාගන්න. තීරවල වෙන පාඩමේ මේ කොටස වෙන කොටසක් නැත. හරි? රයිට්. සත්තුන්ගේ මිනිස්සුන්ගේ ගස්වල මේ හැම දෙයකම බරින් වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ වතුර. හරිද? වැඩිම තියෙන්නේ වතුර. වතුර කියන්නේ කාබනික සංයෝගයක්ද අකාබනික සංයෝගයක්ද? අකාබනික සංයෝගයක්. හරිද? කාබනික සංයෝග අපි තියෙනවා කතා කරා. මොනවද කාබනික සංයෝග? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, නියුක්ලියික් අම්ල ඊළඟට විටමින්. එතකොට අකාබනික සංයෝග මොනවද අපිට තියෙන්නේ? khනිජ ලවණ ඊළඟ එක ජලය. එතකොට මේ කාබනික අකාබනික කියන සංයෝග දෙකෙන්ම ජීවී දේහය වලින් වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ මොනවද? වතුර. නැත්තම් ජලය. හරිද? ඊළඟ එක. ඔන්න බලන්න පුතේ මේක නම් ගොඩක් විට අහන්න ඉඩ තියෙනවා. හරිද? අහන්නේ කොහොමද දන්නවද? ජලයේ තියෙන ලක්ෂණ ජීවය පවත්වා ගැනීමට දායක වන ආකාරය කරුණු තුනකින් කෙටියෙන් පැහැදිලි කරන්න. ඒ කියන්නේ ලක්ෂණ තුනක් කෙටියෙන් පැහැදිලි කරන්න. ඔන්නම තමයි ඔක. හරි. මොනවද අහන්නේ? රයිට්. අපි බලමු. ද්‍රාවක ගුණය. ද්‍රාවක ගුණය කියන්නේ උඩට දිය වෙනවා. උඩට දිය වෙනවා මේක ඇතුලේ එක දේවල්. හරිද? එතකොට මං කිව්වේ ජීවීන්ගේ සෛලවල වතුර තියෙන අඩිපුර. හරිද? ඒකට මේ වතුර තියෙන ජීවී සෛල ඇතුලේ තමයි හැම දෙයක්ම වෙන්නේ. ජීව ක්‍රියාවලිය රසායනික ප්‍රතික්‍රියා හැම දෙයක්ම වෙන්නේ ඕකේ. එතකොට ඒ රසායනික ප්‍රතික්‍රියා වෙන්න තැනක් හදලා දෙන්නේ කොහෙන්ද? ජලයේ. ඒ කියන්නේ තැන කියලා කියන්නේ මාධ්‍යයට. හරිද? එතකොට ඒක හොඳට ලියනවා. වැදගත් විදිහට ලියද්දී අපි ලියනවා ජීවීන්ගේ සෛල තුළ ජෛව රසායනික ප්‍රතික්‍රියා සඳහා මාධ්‍යයක් සපයන. හරිද? ඊළඟට සියලුම බහිස්සෛලීය තරලවල ප්‍රධාන සංඝටකයක්. හරිද? තරල කියන්නේ මොනවද? ඔය විස්තර අපි ගොඩක් කතා කරමු ඉස්සරහට හොඳ ලස්සනට පැහැදිලි කරන්න පුළුවන් ඒවා. හරිද? ඊළඟට ජීවීන්ගේ බහිස්රාවී ඵල සහ මල ද්‍රව්‍ය පිට කිරීම පහසු කරයි. හරිද? දැන් කියනවා මෙහෙම දැන් ඔන්න අපේ ඇඟේ වතුර නැහැ. මල ද්‍රව්‍යත් එක්ක වතුර ගතිය අඩු වෙනවා. හරිද? ඔයාලගේ නිකන් ගඩොල් කැටයක් වගේ එකක් කක්ක දානකොට ලේසි වෙන්නේ නැත්නම් නිකන් අර දැන් අපේ යන කක්ක වගේ එකම යනකොට ලේසි වෙන්නේ.
සාමාන්‍ය විදිහට යන එකනේ ලේසි වෙන්නේ නේ. මොකද කඩුව කැටයක් ඔයා ගියොත් එහෙම කඩාගෙන බිඳගෙන ඔක්කොම ඇඟ පුරාම තුවාල කරගෙන යයි. හරිද? ඒ වගේ මලද්‍රව්‍ය පිට කිරීම පහසු කරනවා. හරිද? හරිද? ඊළඟට වතුරේ තියෙන ඔක්සිජන් H2O ඒ හින්දා ජලජ ජීවීන්ගේ ශ්වසනයට වැදගත් වෙනවා. ජලජ ජීවීන්ගේ ශ්වසනයට වැදගත් වෙනවා. හරිද? එතකොට ඒගොල්ලෝ ඔක්සිජන් ලබා ගන්න කොහෙන්ද? ජලයෙන්ම. හරිද? ඔන්න. ඊළඟ එක. සිසිලන කාරක ගුණය. සිසිලන කාරක ගුණය. හරිද? සිසිලන කාරක ගුණය කියලා කියන්නේ මෙන්න මේක. හරිද? ජලයේ තියෙන විශිෂ්ට තාප ධාරිතාව කියලා එකක්. කිලෝජූල් 4200ක්. ඒ කියන්නේ පුතේ වතුර කිලෝ එකක් ගත්තොත් එහෙම තරාදිගට කිරලා වතුර කිලෝ එකක් ගත්තොත් එහෙම මේ වතුරේ අපි හිතමු වතුරේ තියෙන උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 29යි කියලා. 29 ඉඳන් 30 වෙනකම් උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 30ට වැඩි කරන්න 29න් 30ට වැඩි කරන්න ගුඩරත් කරන්න ඕනේ මේක. ලොකු තාපයක් දෙන්න ඕනේ. දෙන්න ඕන තාප ප්‍රමාණය වැඩි. හරිද? ඒතර ඔයගොල්ලෝගේ මේ ටක් ගාලා රත් වෙනවනේ ගීතර තිබ්බම පටස් ගාලා රත් වෙනවනේ කියලා. පටස් ගාලා රත් වෙන්නේ දැල්ලේ තියෙන සැරින්ද මිසක් තාපය අඩු හින්දා නෙමෙයි. ලොකු රස්නයක් දෙනවා අපි උස් ගාලා. ඒකයි ටක් ගාලා රත් වෙන්නේ. හැබැයි දෙන්න ඕන ප්‍රමාණය ගොඩක් වැඩි. හරිද? ඒක තමයි වෙන්නේ. එතකොට දැන් හිතන්නකෝ එළියේ ටක් ගාලා රත් වෙනකොට එහෙම ඇඟේ එහෙම ඇතුළේ ඉක්මනට රත් වෙන්නේ නැහැ. හරිද? උෂ්ණත්වය සීතල අඩු වෙනකොට ඇඟ ඇතුලේ උෂ්ණත්වය අඩු වෙන්නේ නැහැ. ගානටව තියාගන්න. උඩුව වෙලා යනවා ඒක රත් වෙනවා. සීතල වෙනවා. ඒ වගේ උෂ්ණත්වය එහෙම යනකොට ඒක කන්ට්‍රෝල් කරන්නේ පාලනය කරන්නේ ජලයේ තියෙන සිසිල කාරක ගුණය. හරිද? අපි මේකට කියනවා දේහ උෂ්ණත්වය යාමනයට වැදගත් වෙනවා. දේහ උෂ්ණත්වය යාමනයට කියන්නේ පාලනයට වැදගත් වෙනවා. හරිද? හරි. ඊළඟ එක. ජලයේ අධික සංශක්ති සහ ආශක්ති බල තිබීම. හරිද? ඒ කියන්නේ ජලාණු අතර තියෙන බැඳීම. ඔයාලා දැකලා තියෙනවා වතුර බින්දුවක් ටක් ගාලා නෙත් තව වතුර බින්දුවක් රැඳිලා යන බුක් ගාලා. අන්න ජලයේ තියෙන සංශක්ති බල සමාන අණු අතර. ආශක්ති බල කියන්නේ වතුරයි වෙන ඒවායි අතර. හරිද? වතුරයි වෙන අණු අතරයි පැවතින ආකර්ෂණ බලය. හරිද? මේක උපයෝගී කරලා තමයි ඔය උස ගස් වලට වතුර උඩට ගෙනියන්නේ. තේරෙනවද? උඩට අදින්නේ මෙන්න මේ සංශක්ති ආශක්ති බල හින්දාමයි. ගස් වල ජල පරිවාහනය වෙනකොට කපාඩම හැටි මේක කරමු. දැන් ඔයගොල්ලෝ මේක දන්නවත් ඇති. හරිද? අපි ලස්සන පැහැදිලි කරමු මේ කාරණා එනකොට. දැනට ඔහොම මතක තියාගන්න. හරිද? ඒ වගේමයි ශරීරයේ රුධිරයේ ප්‍රධාන සංකටයක් විදිහට ක්‍රියා කරගෙන ජලයේ තියෙන ප්‍රධාන සංකටයක් විදිහට ලේ වල විවිධ පෝෂක ද්‍රව්‍ය විටමින් හෝමෝන වගේ දේවල් තැන් වලට ගෙනියන්නේ මෙන්න මේ වතුර වල උදව්වෙන්. මේ තියෙන ආශක්ති සංශක්ති බල හින්දා තමයි මේක ගෙනියන්නේ. හරිද? ඊළඟ කාරණේ ජලය මිදීමේදී සිදුවන අසමාකාර ප්‍රසාරණය. අමාරුයි. අර කරුණු තුනට වඩා මතක තියාගන්න අමාරුද මන්ද. ජලය මිදීමේදී සිදුවන අසමාකාර ප්‍රසාරණය. මොකක්ද අසමාකාර ප්‍රසාරණය කියලා කියන්නේ? වතුරේ ඝනත්වය අයිස් වල ඝනත්වයට වඩා වැඩි. හරිද? මේ හින්දා වතුර අයිස් බවට පත් වෙනකොට අයිස් ටික උඩට යනවා. මේකනේ වාරනකො සාගරවල ජලය මිදෙනකොට ওই උඩ කියන විල් වල ආර්ක්ටික් පැත්තේ එහෙම මේ ඇට්ලන්ටික් වල එහෙම පොකුණු වල වතුර මිදෙනකොට පුතේ වෙන සීතල රටවල් වල වතුර යට තියෙනවා උඩ ටික අයිස් වෙනවා. අයිස් ටික උඩට එනවා. හරිද? වතුරේ තියෙන වතුර ටික ඒ විදිහම තියෙනවා. හරිද? එතකොට වතුර ටික තියෙන හින්දා අර ඇතුළින් සත්තුන්ට ඒක ඇතුලේ පාඩු වෙන්න පුළුවන්. හරිද? තේරෙනවද? රයිට්. ජලජ ජීවීන්ට ජීවත් වෙන පරිසරයක් සකස් කරනවා. රයිට්? ඔන්න. ඔච්චරයි තියෙන්නේ පාඩමේ. දැන් මුළු ඔක්කොම ටික ඉවරයි. දැන් මොකද ප්‍රැක්ටිකල් ටික පොඩ්ඩක් බලා ගන්න ඕගොල්ලෝ ඈ. මේ ඉස්කෝලේත් කරලා ඇති. බගයි වෙනම ටියුට් එකක් එකට දාන්නම්. මේ ප්‍රැක්ටිකල් වලින්ම
මේ හදපු මේ දැනට ඔක මතක තියාගන්නකෝ දැන් මේ කාරණා ටික. හරි. ඊට ටික තමයි ගොඩක් අහන්නේ. ප්‍රැක්ටිකලි මේ දක්වා අහලා නැහැ මතක තියාගන්න. හරිද? ප්‍රැක්ටිකලි මේ දක්වා අහලා නැහැ. හරි. දැන් ඔන්න බලාගන්න පාඩමේ ප්‍රශ්නේ. දැන් ඔය ජලය, විටමින්, khනිජ ලවණ ගාව අපි කී කතා කරානේ මෙච්චරලා. හරිද? එතකොට 15 ඉඳන් 18 වෙනකම් අවුරුදු 4ක ප්‍රශ්න පත්‍ර ගත්තොත් එහෙම අහලා තියෙන්නේ මේ ප්‍රශ්නේ විතරයි. හරිද? මොකද්ද ප්‍රශ්නේ? අමාලිගයේ සම වියලි වන අතර උත්තරම තියාගන්න. අමාලිගයේ සම වියලි වන අතර ඇයගේ වැලමිට දනහිස ආදී ස්ථානවල කටුවැනි බිබිලි මතුවී ඇස්වල බීටෝල පද ඇත. අමාලිට මොකක්ද තියෙන උණුතාවය කියලා අහනවා. මොකක්ද තියෙන උණුතාවය? හරිද? අය බලන්න දෙන්න විටමින් A. හරිද? විටමින් A නේ. මේ බලන්නකො මේ කතන්දරේ. මෙන්න බලන්නකො මේ ඇසේ බීටෝලප සමේ වියලි බව නේ. ඇසේ බීටෝලප සමේ වියලි බව වෙලමිටේ කටු. ඒකේ හිම්ම මහලු විභාගෙට මේ බලන්නකො වෙලමිටේ කටු ඇසේ බීටෝලප නේ. මොකද්ද උණුතාවය? විටමින් A. හැම වියලි. ඔන්න පුතේ ප්‍රශ්න. ඉතින් ඔය වගේ ඒවා තමයි විභාගෙට අහන්නේ. ඒ සරලයි. ඒකේ මම කිව්වේ ගොඩ මහන්සියලා මේ පාඩම් කරගන්න දඟලන්න එපා. හරිද? ඔයාලා මේකෙම ඉඳලා හිටියොත් මේ ඊළඟ පාඩම් වලට යන්න වෙලත් මදි කරනවා. ටයුෂන් 8ක් තියෙනවනේ. එරි පාඩම් ගන්නත් එපා. මේකට එකක් ගන්නත් ඕනේ විද්‍යාවට. හරිද? ඒ වැඩ පිළිවෙල තමයි සකස් කරලා දෙන්නේ. හරිද? අනිවාර්යයෙන් මේකක් දාන්න පුළුවන්. අය කතා දෙයක් නැහැ. විද්‍යාවට ඒකක් දාන්න සිම්පල්. හරිද? ඊළඟ එක මම අර කලින් අප්ලෝඩ් කරපු වීඩියෝස් ටික බලන්න. ඒ වීඩියෝ ටික බලලා ඒ පාඩම් ටික ඉවර වෙද්දී ඕන අහලා තියෙන විභාග ප්‍රශ්න ටික මම දාලා ඇති. ඒ ටිකත් බලන්න. ඒ ටික බලලා උත්තර ලියන්න. හරිද? පාඩම එකපාරක් හොඳට කියනවා අහගෙන ඉන්න. මේ ඒකේ වැදගත් වෙන දේවල් මම කොළ පාටින් ලකුණු කරලා ඇති. ඒකත් ඔලුවට දාගන්න. ඒක ඔලුවට විශේෂයෙන් ඔලුවට දාගන්න. කියන එකපාරක් අහන් ඉන්න. මම පහත් ප්‍රශ්න අහද්දී ඒකට උත්තර දෙන්න ඕලත් ඒත් එක්කම බල හරිද? ප්‍රශ්න ටික කරන්න. ඊට පස්සේ මම ඊයේ දැම්ම තව ප්‍රශ්න වගේක් මුළු සිද්ධාන්ත ටිකම ආවරණය වෙන විදිහට පුතේ. ඒක අනිවාර්යයෙන්ම කරන්න. හරිද? එතකොට පාඩම අහහා ඒක කරන්න. හරිද? ඒකේ කොටස් වෙන වෙනම කාබෝහයිඩ්‍රේට් ටික වෙනම දාලා තියෙනවා, ජෛව අණු ටික වෙනම තියෙනවා. ලිපිඩ ටික වෙනම, ප්‍රෝටීන් ටික වෙනම. එතකොට ඔයාලට පුළුවන් මේ පාඩමේ මේ කොටස් ටික අහලා නැත්තම් බලලා වීඩියෝස් ටික බලලා ඒකට උත්තර ලියන්න. එතකොට ආයෙ අමුතුවෙන් පාඩම් කරන්න ඕනේ නැහැ. ඔය ටික කරන්න වලට පැය දෙකක් ඇයි උපරිම. පැය දෙකෙන් පළවෙනි පාඩම ඉවරයි. ඔයාලා නිකන් පාඩම් කරන්න ගියොත් එimhe පැය 4ක් 5ක් විතර මේ පාඩම නාස්ති කරගන්නවා. දැන් පාස් පේපර් කරන්න ඕනෙත් නැහැ. පාස් පේපර් ටික මම දාලා තියෙනවා මේකට. ඒතකොට මේ ප්‍රශ්නෙත් ඉවරයි. හරිද? ඒ වගේ. දැන් අපිට කාලය සීමිතයි. ඊළඟ අහගන්න. දැන් අපිට ඊයේ පහුගිය දවස් අපිට ආරංචියක් ආවා විභාගෙ තියෙන එක ගැන. දැන් සාකච්ඡා කරමින් පවතින කොහොමද විභාගෙ තියන්නේ කියලා. හරිද? මම දන්නේ මේක O level විභාගෙට ඕගොල්ලෝ විභාගෙට කොහොමද බලපායිද කියලා. පුතේ එක්කෝ විභාගෙ කල් යනවා. හරිද? විභාගෙ කල් යනවා. එහෙම නැත්තම් මම කියන්නේ දැන් ආසන ළමයින්ට ඉස්කෝලේ පටන් ගත්තොත් එහෙම තියන්න කොහොම පාවිච්චි කරන්න වෙනවා. එක්කෝ එකපාර ගෙන්නන්නත් බෑ ළමයි 3000ක එක ඉස්කෝලේක. හරිද? ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒ හින්දා එක්කෝ විභාගෙ කල් යනවා. එහෙම නැත්නම් මේ දක්වා ආවරණය කරලා තියෙන කොටස් වල විභාගයට අහනවා. හරිද? ඔය ක්‍රම දෙක තමයි යන්නේ. තාම ඔය දෙක සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. ඕක ටක් ගාලා තීරණය කරගෙන දෙනුම් දෙයි. හරිද? අපිට තියෙන්නේ මොනවා වුණත් මේ විෂය කරුණු ටික හරියට ඔලුවට දාගන්න. අනිත් එක මම කියන්නේ අර මං ඊයේ හවස අප්ලෝඩ් කරපු ප්‍රශ්නවල ඔයාලගේ ප්‍රැක්ටිකල් වල ප්‍රශ්නක් තියෙනවා. හරිද? එතකොට ප්‍රැක්ටිකල් වල ප්‍රශ්න ටික හොඳට බල කරන්න. අපි උත්තර ටික සාකච්ඡා කරමු හෙට හරි අනිද්දා හරි. මේ එතකොට මේ අවධානයෙන් ඉන්න. හරිද? පාඩම් කරගන්න
ඔය ටික කරගන්න විභාග ඉක්මනට අපිට හොඳට කරගන්න පුළුවන් වෙයි කියලා අපි හිතමු. හරිද? හරි එහෙනම් මේ පළවෙනි පාඩම මෙතනින් ඉවරයි. අපි සරල රේඛීය චලිතය සහ ප්‍රවේග ප්‍රාශ්චාරය ටිකත් එක්ක ඔක්කොම අපි ආයෙ කතා කරමු. දවස් දෙකක විතර විවේකයෙන් පස්සේ එතකන් ඕගොල්ලෝ මේ ටික බලාගෙන මේ අනිත් විෂය කරුණු පාඩම් කරලා අර ටියුට් එක අනිවාර්යෙන් හදලා තියන්න. මම ඊයරේ දාලා තිබ්බ අනිවාර්යෙන් ප්‍රශ්න උත්තර ටික ලියා ලෑස්ති වෙන්න. හරි? රයිට්. එහෙනම් මේ පාඩම ඉවරයි. ඔන්න පළවෙනි පාඩම ඉවර කරා. ඔය ටික හොඳට පාඩම් කරගන්න. හරි. තෙරුවන් සරණයි ඔය දරුවන්ට.